අපි අද මේ වීඩියෝ එකේ ළමයි ඔයගොල්ලන්ගේ කතා කරන්නේ 26 වෙනි පාඩම 10 ශ්‍රේණියේ ගණිතයේ අවසාන වාරයේ තියෙන පාඩම්. හරිද ළමයි ගොඩක් අපේ ගෲප් වලට සම්බන්ධ වෙලා පන්තියේ යන හරි සම්බන්ධ වෙලා වීඩියෝස් බලනවා. ඔයගොල්ලන්ගේ මේ අවසාන ටියුට් ළමයි මෙනවංගොඩ ළමයිට ඇක්මි ආයතනෙන් ගන්න පුළුවන්. ආයතනයට ඇවිල්ලා කෙහෙල්ලැල්ල ආයතනයේට ඇවිල්ලා කෙහෙල්ලැල්ල ආයතනයේ ළමයිට ටියුට්ස් ගන්න පුළුවන් අවසාන ටියුට් ටික අවසාන පාඩම් වල. හොඳයි. දැන් අපි කලින් පාඩම ළමයි කතා කරා. අද මේ වීඩියෝ එකේ සංඛ්‍යා ව්‍යාප්ති පාඩම. මේක ළමයි අපි ඕගොල්ලෝ මේ පන්තිදිත් ඉගෙන ගත්තා මේ ආශ්‍රිත කොටස්. හරි ඒකෙන් ලේසි අමාරු පාඩමක් නෙමෙයි. මේක ළමයි අපිට රචනා ප්‍රශ්නයකට එන්නේ පේපර් එකේ මේ දත්ත ව්‍යාප්තියක නැත්නම් සංඛ්‍යාත්මක දත්ත ව්‍යාප්තියක අපිට වැදගත් නිරූපය ගැන ඕගොල්ලෝ දන්නවා හතරක් තියෙනවානේ. මාතය, මධ්‍යස්ථය, පරාසය සහ මධ්‍යේනය නැත්නම් සාමාන්‍ය. අපි ඉස්සෙල්ලා ඒ ටික දැනගන්න ඕනේ. හරි ලියන්න. දත්ත ව්‍යාප්තියක නිරූපයයන් හතරක් ඇත. හරි පළවෙනි එක මොකද්ද? මාතය. මාතය කියන්නේ මොකද්ද? වැඩිම වාර ගානක් යෙදලා තියෙන දත්තය. අංක 2 මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ මොකද්ද? දත්ත ටික එක්ක ආරෝහණ පිළිවෙලටනේ කුඩා එකේ ඉඳන් ලොකු එකට නැත්නම් විශාල එකේ ඉඳන් කුඩා එකට අවරෝහණ පිළිවෙලට සකස් කළ විට අර මැදට එන අගය. මැද තියෙන අගය අපි මධ්‍යස්ථය ලෙස හඳුන්වනවා. පරාසය කියලා කියන්නේ තමයි ඒ දත්ත සංඛ්‍යාවේ දත්ත සමූහයේ දත්ත කියලා කියන්නේ මොනවා හරි එකතු කරගත්ත තොරතුරුනේ. හරිද? එතකොට මේ දත්ත සමූහයේ විශාලම දත්තයෙන් කුඩාම දත්තේ අඩු කරාම එන එකට කියනවා පරාසය කියලා. ඊට පස්සේ මධ්‍යේනේ නැත්නම් සාමාන්‍ය කියලා කියන්නේ ඒ දත්ත ටික එකතු කරලා දත්ත ගානින් බෙදන්න ඕනේ. මතකනේ? දැන් ඔයගොල්ලෝ ටර්ම් ටෙස්ට් එකක ලකුණු ගත්තාම විෂයන් 9 මේ සාමාන්‍ය හොයනවා. රිපෝට් කාඩ් එකේ දානවා නේද? මධ්‍යේනේ. මේ විෂයන් 9 ලකුණු එකතු කරලා 9න් බෙදනවා. හරි. අපි පොඩි ගානක් ලියමු. ලියන්න. මේ වගේ ලියන්න. මේ දත්ත ටික ලියා ගන්නකො නේ. මොනවා හරි දත්ත සමූහයක් 4 4 7 7 7 8 8 10 10. හරි. ලියන්න මේ ටික ලියලා මෙන්න මේ ටික විතරයි ඈ. හරි ප්‍රශ්නාංක 1. දැන් මෙම දත්ත සමූහයේ රෝම ඉලක්කම් 1 මාතය, රෝම ඉලක්කම් 2 පරාසය, රෝම ඉලක්කම් 3 මධ්‍යස්ථය, රෝම ඉලක්කම් 4 මධ්‍යේනය. නැත්නම් සාමාන්‍ය සොයන්න. හරි. ළමයි 1 මාතය. දැන් මේ දත්ත සමූහයේ මාතය කියලා කියන්නේ ළමයි වැඩිම වාර ගණනක් තියෙන දත්තේ. බලද්දි පේනවා 4 ඒවා 2යි, 7 ඒවා 3යි, 8 ඒවා 2යි, 10 ඒවා 2යි. වැඩිම වාර ගණනක් තියෙන්නේ මොකද්ද? 7. ඊට පස්සේ ළමයි පරාසය. පරාසය ගත්තොත් අපි කරන්නේ වැඩිම දත්තේ විශාලම දත්තේ කුඩාම දත්තේ අඩු කරන්න. මේ 10න් 4ක් අඩු කරාම එන්නේ පරාසය 6යි. ඊට පස්සේ අහලා තිබ්බා මධ්‍යස්ථය. දැන් මේකට ළමයි මම දත්ත ටික ගානට ආරෝහණ පිළිවෙලට දීලා තියෙන්නේ. නැත්තම් ඕගොල්ලෝ හදා ගන්න ඕනේ ආරෝහණ පිළිවෙලට. මේ දෙපැත්තේ නම් අපි ඕනම් අර කපාගෙන එන්නත් පුළුවන් නේ. දෙපැත්තේ නම් ඔහම කපාගෙන එන්නත් පුළුවන්. එම කපාගෙන එද්දි ළමයි අර මැද ඉතුරු වන දත්තේ. නේ මැද ඉතුරු වන එක තමයි මොකක් ලෙස අපි ගන්නෙද? මධ්‍යස්ථය ලෙස ගන්නෙ. මධ්‍යස්ථය ලෙස ගන්න මැද ඉන්න එක්කෙනා. හැබැයි දත්ත ටික ආරෝහණ පිළිවෙලට තියෙන්න ඕනේ 7. මේකේ දැන් මැද දැන් මේකේ තමයි දත්ත 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙනවානේ. දත්ත ඔත්තේ සංඛ්‍යාවක් තිබ්බහම මැද හරියටම එකක් ඉතුරු වෙනවා. දත්ත ඉරට්ටේ සංඛ්‍යාවක් තිබ්බහම දැන් හිතන්නකෝ මේ 10 තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? දෙපැත්තේ නම් කපාගෙන එද්දි මෙන්න මේ දෙන්නෙක් ඉතුරු වෙනවා. නේ? දෙන්නෙක් ඉතුරු වුණොත් ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න පුළුවන් මධ්‍යස්ථ වෙන උත්තරේ. හරි ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මම ආයි පොඩ්ඩක් මතක් කරේ නම් මේ පන්ති ඉගෙන ගත්ත හින්දා මධ්‍යේනය. මෙන්න මේක තමයි අපිට 10 පන්ති ආයි කතා කරන්න තියෙන්නේ නැත්නම් අපි කියන්නේ සාමාන්‍ය. ගද්දී මේ දත්ත ටික ළමයි ඔක්කොම එකතු කරන්න ඉබේ. හරි. එකතු කරද්දී 4 ඒවා 2යි, 7 ඒවා 3යි, ඊට පස්සේ 8 ඒවා 2යි නේ. ඔක්කොම ටික එකතු කරන්න ඕනේ. හරි 8 ඒවා 2යි ඊට පස්සේ 10 ඒවා 2යි. එකතු කරලා දත්ත 9ක් තියෙනවානේ නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9න් බෙදන්න ඕනේ. ඉතින් මේක ළමයි එකතු කරලා 9න් බෙදුවා නම් හරිනේ. එතන එකතු කරොත් එන්නේ හරි 4 ඒවා 2ක් නම් කීයද? 8යි නේ. මම නිකන් එකතු කරන්න 7 ඒවා 3ක් 21යි. 8 ඒවා 2ක් 16යි. හරි 10 ඒවා 2ක් 20යි. බෙදන්න ඕන 9න්. එතකොට එන්නේ ළමයි 20යි 16යි 36යි නේ. 36යි මෙතන 21යි එන්නේ 57යි නේ 36යි 21යි 57යි 57යි මේ 8යි කීයද එන්නේ 57 ඉඳන් 57ට 8ක් එකතු කරොත් 65යි නේ අන්න 65 9න් බෙදුවා නම් හරි 20යි 16යි 36යි 36යි ඉතින් 21යි
57යි 57යි 8යි 65යි. 65 ළමයි 9න් බෙදුවාම මෙතන දීර්ඝ බෙදීම දාලා බෙදන්න පුළුවන් නේ 65 9න් බෙදන්න. හරි. 9 වරක් අපි ගත්තොත් 7 63යි නේ. 9 වරක් 7 9 වරක් 7 63යි. අඩු කරාම දෙකක් ඉතුරුයි. උඩින් ගන්න ඉලක්කම් නැහැ. පිටින් අපි මෙතනට බිඳුවක් ගත්තොත් ළමයි මොකද වෙන්නේ? පිටින් බිඳුවක් ගත්තී මෙතන දශම තිර තියන්න ඕනේ නේ. 20 9 වරක් 2යි. 2 වරක් 9 18යි ආයෙ දෙකක් ඉතුරුයි. ආයෙ බිඳුවක් ගන්න. බෙදලා ඉවර වෙන්නේ නැහැ. ඉතින් උත්තරේ එතකොට එන්නේ කීයද? 7.2 කියලා අපිට තිබ්බ හැකියි. මේ දත්ත සමූහයේ මධ්‍යයනේ. නැත්නම් මධ්‍යයන්නේ මේ මධ්‍යයනේ. නැත්නම් සාමාන්‍ය. නේ ඔයගොල්ලෝ දැන් විෂයන් 9 ලකුණු ගලක් නේ report card එකේ සාමාන්‍ය දානවනේ මධ්‍යයනේ. ඔක්කොම ටික එකතු කරලා ගානින් බෙදන්න. හරි. ඊට පස්සේ දැන් මේ වගේ ගණන් ඔයගොල්ලෝ 9 පන්ති හැදුවම පොඩ්ඩක් මතක් කරේ වැදගත් හින්දා. ඊට පස්සේ ළමයි දැන් මේ දත්ත සමූහය. හරි මේවට අපි කියන්නේ විවික්ත දත්ත. දැන් අපි දත්ත ගැන ආයේ පස්සේ ඉගෙන ගන්නවා වෙනම ඔයගොල්ලෝ 11 පන්තිට ආවම. හරිද? නැත්නම් මේවට කියනවා ළමයි මේ අසමූහිත දත්ත. හරිද? අසමූහිත දත්ත. වෙන වෙන වශයෙන් තියෙන විවික්ත දත්ත කියලා කියනවා. නැත්නම් අපි මේවට කියනවා අසමූහිත දත්ත. මේ දත්ත ගාන ළමයි දැන් ගොඩක් වැඩි වුණු. දැන් මෙතන නම් දත්ත කීයද? 9යිනේ. මේ මධ්‍යස්ථයේ මේ මධ්‍යයනේ හොයන්න තව විදියක් අපිට මෙන්න මේ වගුවක් පාවිච්චි කරන්නත් පුළුවන්. නේ අපිට දැන් මේ ගියාවේ 7.2 කියලා ආවේ. මේ මධ්‍යයනේ නැත්තම් සාමාන්‍ය හොයන තව විදියක් තියෙනවා මෙන්න මේ වගුවක් පාවිච්චි කරලා හොයන විදිය. මේක 9 පන්තියේ හොයාගත්තා. මේ ඔයගොල්ලෝ ඉගෙන ගත්ත 9ේදී අපි එතනදී කරන්නේ ළමයි මෙතන ලියා ගන්නවා දත්තේනේ. දත්තය. හරිද? මෙතන දාන්නේ ළමයි සංඛ්‍යාතේ. තියෙන වාර ගන්න. සංඛ්‍යාතේ කියන්නේ දත්තයක් තියෙන වාර ගන්න. දත්තය අපි x වලින් අංකණය කරනවා සංඛ්‍යාතේ f වලින් අංකණය කරනවා. මේකේ දාන්නේ මේ දෙක ගුණ කරලා. f ගුණ කිරීම x fx. හරි. අපිට 4 ඒවා දිනවනේ 4 කියන දත්තේ 4 ඒවා දෙකක් තියෙනවා. නේ? දෙකක් තියෙනවා. ඊට පස්සේ 7 ඒවා 7 කියන දත්තේ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. 8 කියන දත්තේ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. 10 කියන දත්තේ ඒ දෙකක් තියෙනවා. දැන් මේ දෙක ගුණ කරන්න. 4 වරක් 2 කීයද? 4 වරක් 2 8යි. 7 වරක් 3 21යි. අරකමයි එන්නේ 8 වරක් 2 16යි. 10 වරක් 2 20යි. දැන් අපිට ඕනේ ළමයි දත්ත ටිකේ එකතුව ගන්නනේ. එකතුව ගන්න කරන්නේ මෙන්න මේ fx තීරේ මේ කියන්නේ fx තීරේ. fx තීරේ අගයන් වල එකතුව අපි ලියන්නේ මෙන්න මේ සිග්මා. මෙන්න මේ සංකේතයෙන් කියනවා එකතුව කියන එක. සිග්මා fx. මෙතන අපිට එකතුව කීයද එන්නේ නේ? 8යි 1යි 9යි 6යි කීයද? උතන එනවා ගෙලින්ම නේ. මෙතන 8යි මෙතන 1යි 9යි නේ 9යි 6යි හරිද? එනවා 15යි නේ. 15යි බිඳුවයි 5 එකක් ඉතුරුයි. 1යි මෙතන එකක් ඉතුරුයි. 1යි 2යි 3යි 1යි 4යි 2යි 6යි නේ. 65යි. ඊට පස්සේ තමයි මේ සංඛ්‍යාත තීරය එකතුව. ඒ කියන්නේ මෙතනින් එනම තිබ්බ දත්ත ගන්න නේ. බලන්න මේකේ f තීරය එකතුවට අපි කියන්නේ සිග්මා f. සංඛ්‍යාත තීරය එකතුව. ඒ කියන්නේ මේ දත්තයක් තියෙන වාර ගන්න. 2යි 3යි 5යි 2යි 2යි 4යි ඔක්කොම 9යි. තියෙන දත්ත ගානේ ඉතින් අපි සාමාන්‍යයෙන් කියනවා ළමයි අර මධ්‍යයනේ ගද්දී නේ. මධ්‍යයන්නේ ගද්දී මේක මතක ඇති සිග්මා fx බෙදන්න ඕනේ සිග්මා f ගේ. මේ සාමාන්‍ය ගද්දී දත්ත වල. 9 පන්ති ඉගෙන ගත්තා මතකනේ. ඒ එන්නේ තියෙන අර උත්තරේම තමයි. ඉතින් මේවා ටික වෙන වෙනම එකතු කරලා එනාගේ දත්ත ගානින් බෙදුවත් එකයි මේ සිග්මා fx තීරය ආපු වගේ 65 9න් බෙදුවත් එකයි. ඒත් එන්නේ කීයද? 7.2 දෙකම තමයි එන්නේ. හරි කිසිදු වෙනසක් නැහැ. පැහැදිලිද? හරිද? ඉතින් මේකනේ ටිකක් ලේසි ළමයි අර දත්ත ගාන ටිකක් වැඩි වුණාම නේ දත්ත ගාන දැන් දත්ත 3 4ක් දත්ත 10ක් වගේ දීලා මේ මධ්‍යයනේ සාමාන්‍ය හොයන්න කිව්වොත් නිකම් මේ ටික එකතු කරලා ඒ තිබ්බ ගානින් බෙදන්න නේ දත්ත ගාන එකතු කරලා දත්ත ප්‍රමාණයෙන් බෙදන්න ලේසි. දැන් ළමයි අපිට හැබැයි එන්නේ දැන් 10 පන්ති ඉඳන් මේ දත්ත විශාල ප්‍රමාණයක් තියෙන ඒවා. දත්ත 50ක් දත්ත 40ක්. එතකොට ළමයි මේකේ දැන් මධ්‍යයනේ හොයන්න කිව්වහම මේ ටික එකතු කරන් ගිහිල්ලා පුළුවන් දත්ත ගානින් බෙදලා ගන්න. ඒක ටිකක් වෙලා යනවා ළමයි නේ. අයි මේ ටික ඔක්කොම එකතු කරන්න ඕනේ නේ. එකතු කරලා ඒක උත්තරේ ආයෙ බෙදන්න ඕනේ. ඒ වගේ වෙලාවක අපි මේ අසමූහිත දත්ත අර වෙන් වෙන් වශයෙන් තියෙන දත්ත වලට කියනවා අසමූහිත දත්ත. අසමූහිත දත්ත ළමයි අපි පන්ති පාන්තර වලට බෙදලා සාමූහිත දත්ත ව්‍යාප්තියක් බවට පත් කරනවා. එහෙම පත් කරලා තමයි අපි ළමයි මධ්‍යයනේ හොයන්නේ දත්ත ව්‍යාප්තිය. ඒක තමයි අපි මේ වගේ වෙලාවක කරන්නේ. හරි. මේකත් ලියා ගන්න. මේ ගාන සම්පූර්ණ කරන්න ලියන්න. දත්ත ප්‍රමාණය විශාල වන විට එම දත්ත පන්ති පාන්තර වලට බෙදා
සාමූහිත කර එම දත්ත ව්‍යාප්තියේ මධ්‍ය යන්නේ නැත්නම් සාමාන්‍ය සෙවීම සිදු කරයි. හරි අපි ලියාගමු මේ ගාන. එන්න පහත දක්වා ඇත්තේ ලකුණු 50න් දෙන ගණිත ප්‍රශ්න පත්‍රයක ළමයි 50 දෙනෙකු විසින් ලබාගත් ලකුණුය. ලකුණු 50න් දෙන ගණිත ප්‍රශ්න පත්‍රයක ළමයි 50 දෙනෙක් විසින් ලබාගත් ලකුණු. හරි. ළමයි 3 දෙනෙක් ලකුණු 4 ගාන ලබාගෙන තියෙනවා. ළමයි 1 2 3 4 5 6 7 දෙනෙක් ලකුණු 5 ගාන ලබාගෙන තියෙනවා. තේරෙනවනේ? ළමයි 4 දෙනෙක් මෙහායි 5 දෙනෙක් 11 ගානේ ලබාගෙන තියෙනවා. 18 ගානේ ළමයි 5 දෙනෙක් ලකුණු ලබාගෙන, ලකුණු 25 ගානේ ළමයි 10 දෙනෙක් ලබාගෙන, ලකුණු 33 ගානේ ළමයි 3 දෙනෙක් ලබාගෙන, 35 ගානේ ළමයි 7 දෙනෙක් ලබාගෙන, 42 ගානේ ළමයි 4 දෙනෙක් ලකුණු ලබාගෙන, 46 ගානේ ළමයි 6 දෙනෙක් ලකුණු ලබාගෙන ඔක්කොම ළමයි 50යි. හරිද? මම දැන් ළමයි මේ ලකුණු ටික කියනවා ප්‍රතිපාන්තර වලට බෙදා දක්වන්න කියලා. හරි? මම කියනවා ලියන්න ඉහත දත්ත. හරි? දැන් මේවල ළමයි අපිට ඉතින් මධ්‍යස්ථේ ඒවා හෙව්ව හැකිනේ. අඩු මාර්ගය, වැඩි මාර්ගය, පරාසය ඒවා උලක් නැහැ. ලියන්න ඉහත දත්ත 0.10 10 20 හරිද? 20 30 යනාදී වශයෙන් පන්ති ප්‍රාන්තර වලට වෙන් කර දක්වන්න. හරි. දැන් අපි කරන්නේ ළමයි මේ වගේ වගුවක් හදා ගන්නවා. හරි. ඒකේ පළවෙනි එකට දාන්න ළමයි පන්ති ප්‍රාන්තරය. පන්ති ප්‍රාන්තරය. මොනවද හරි 0.10 ඒක ලකුණු නේ. හරි. ඊට පස්සේ 10 20 ඊට පස්සේ 20 30 ඊට පස්සේ 30 40 අන්තිමට මොකක්ද එන්නේ 40 50 මේ ලකුණු ඇතුළත් පන්ති ප්‍රාන්තර. ඊට පස්සේ ළමයි අපි මෙතන ලියා ගන්නවා මේ පන්ති ප්‍රාන්තරයක මධ්‍යයගය. මේක තමයි අපි x වලින් අංකණය කරන්නේ මෙතන. අර පන්ති ප්‍රාන්තරයක් නියෝජනය කරන තනි අගයක් අපි ගන්නවා. හරි මේ පොඩ්ඩක් මතක ලියා ගන්න x ලෙස අංකණය කරනවා. මධ්‍යයගය කියලා කියන්නේ ළමයි පන්ති ප්‍රාන්තරයක මැද අගය. සාමාන්‍ය පන්ති ප්‍රාන්තරයක මැද අගය ගද්දී පන්ති ප්‍රාන්තරයේ මුල අගයයි අග අගයයි අපි සාමාන්‍ය වල කියන්නේ සීමා කියලානේ මේ පහළ සීමාවයි ඉහළ සීමාවයි එකතු කරලා දෙකෙන් බෙදන්න. දැන් මේක නම් එන්නේ 0.10යි එකතු කරලා දෙකෙන් බෙදුවම කීයද? 5යි. මේකේ මධ්‍යයගය 5යි. මේකේ මධ්‍යයගය මේ පන්ති ප්‍රාන්තරයේ මැද අගය කීයද? 15යි නේ. 10යි 20යි එකතු කරා දෙකෙන් බෙදුවා. එහෙමයි පන්ති ප්‍රාන්තරයක මැද අගය ගන්න. මධ්‍යයගය 20යි 10යි 30යි දෙකෙන් බෙදුවම 15යි. මේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍යයගය 20යි 30යි කියන්නේ 25 නේ මැදට නේ. මැද අගය මැද තියෙන අගය පන්ති ප්‍රාන්තරයක මැද අගය මධ්‍ය අගය. පන්ති ප්‍රාන්තරයක් නියෝජනය කරන තනි අගයක් අපි ගන්නවා මධ්‍ය අගය ලෙස. මෙතන එන්නේ කීයද? දැන් රටාවක් තියෙනවා 35යි මෙතන එන්නේ කීයද? 45යි. මේ දෙක එකතු කරා 50යි 40යි 90යි දෙකෙන් බෙදුවා 45යි. ඔන්න පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගය ගත්තා. ඊට පස්සේ ළමයි මේ පන්ති ප්‍රාන්තරය මෙන්න මේ ලකුණු අන්තර්ගත පන්ති ප්‍රාන්තරයට අදාළ වෙන ළමයි ගන්න. 4 4 4 5 5 5 දාන්න පුළුවන්. ඒ ලකුණු 4 ගත්ත ළමයි අහුවෙන්නේත් මේකට, ලකුණු 5 ගත්ත ළමයි අහුවෙන්නේත් මේකට, ලකුණු 1 ගත්ත එක්කෙනෙක් අහුවෙන්නේත් මේකට, මේ ලකුණු 9 ගත්ත එක්කෙනෙක් අහුවෙන්නේත් මේකට. ආයි 10 අහුවෙන්නේ මේකට ළමයි. 10 අහුවෙන්නේ මේකට. දැන් මේ පන්ති ප්‍රාන්තරයට අහුවෙන්නේ ලකුණු 10 11 12 13 14 15 16 17 18 19 ගත්ත ළමයි. මේ පන්ති ප්‍රාන්තරයට අහුවෙන්නේ ලකුණු 0 1 2 3 4 5 6 7 8 9 ගත්ත ළමයි. හරි. මේ පන්ති ප්‍රාන්තරයට අහුවෙන්නේ ලකුණු 20 21 22 23 නේ 29 දක්වා ගත්ත ළමයි මේකට අහු වෙනවා. මේකේ 30 ඉඳන් 39 දක්වා ගත්ත ළමයි මේකට දාන්න පුළුවන්. නේ? මේ එක එක ලකුණු අන්තර්ගත පන්ති ප්‍රාන්තර වලට අපි ළමයි ටික දාගෙන යමු දැන්. හරි. මේ පන්ති ප්‍රාන්තරයේ ලකුණු අහුවට ළමයි ගන්න කීයක් ඉන්නවද? 1 2 3 4 5 6 7 8 9 10ක් ඉන්නවා. හරි මම මේකේ අගයන් ලේසියට ගත්තේ. හරි. මේකට අපි කියනවා ඒතකොට ළමයි සංඛ්‍යාතේ. සංඛ්‍යාතේ F කී දෙන්නේ ළමයි 10යි. ඊට පස්සේ 10 20 පන්ති ප්‍රාන්තරයේ ලකුණු ලබා ගත්ත ළමයි ඒත් මේකේ මම අර ලේසි වෙන්න අගයන් දාගත්තේ 10ක් තමයි ගණන් කරලා බලන්න. 20 30 අතර ලකුණු ගත්ත ළමයි
14 දෙනෙක් ඉන්නවා ගණන් කරලා බලන්න 25 ඒවා 10ක් තියෙනවා. ඊට පස්සේ 30 40 අතර ලකුණු ගදාගත්ත ළමයි 10ක් ඉන්නවා. නේ? හරි මම ලේසියෙන් නගයන් ගත්තේ ඒකයි. 40 50 අතර ලබාගත්ත ළමයි ලකුණු 10ක් ඉන්නවා ළමයි ගත්ත. හරි. මම දැන් මේ ටික මතක දාන්නම්. හරි. දැන් මේකේ ළමයි මම ගන්නවා තව තීරයක්. අර fx තීරය. fx තීරය. මේකට අපි කියන්නේ fx තීරය. ඒකේ අපි කරන්නේ මේ දෙක වැඩි කරලා දාන්නනේ 5 සරත් 10 කීයද 50යි 15 සරත් 10 150යි 25 සරත් 10 250යි 35 සරත් 10 350යි 45 සරත් 10 450යි දැන් මේක තමයි එකතු කරන්න ඕනේ සිග්මා fx කියන්නේ මේ fx තීරය එකතුව හරි මෙතන බිඳුවයි 5යි 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 25න් 5 දැන් මම දෙකක් ඉතුරුයි 2යි 1යි 3යි 2යි 5යි 5යි 3යි 8යි 8යි 4යි 12යි කීයක් වෙනවද 1250ක් වෙනවා ළමයි මේ එන්නේ අර ලකුණු වල එකතුව නේද හරි මේකෙන් අපි ඇත්තට මේ ගත්තේ අර ළමයි 50 දෙනාගේ ලකුණු වල එකතුව එන්නේ අර කලින් වගේම තමයි මෙහෙම පන්ති පාන්තර වල බෙදුවා කියලා මේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ ඇත්තටම එන්නේ අර ළමයිගේ ලකුණු වල එකතුව ඊට පස්සේ මෙතන f තීරයේ එකතුව සිග්මා f කියන්නේ මොකද්ද ළමයි සංඛ්‍යාව 50යි 10ව 5ක් 50යි දැන් ළමයි මේ ලකුණු ළමයිගේ නේ ලබාගත් ලකුණු වල මැදේ නැත්තම් සාමාන්‍ය ගතිය අර විදිහම තමයි සිග්මා fx අගේ බෙදන්න සිග්මා f වෙන්නේ. ඒ කියන්නේ fx තීරය ආහු එකතුව මේ 1250 බෙදන්න හරිද? f තීරය එකතු වෙන්නේ 50යි. 50යි. ඉතින් මෙතන ඔයගොල්ලන්ට බෙදුවාම දීර්ඝ බෙදින් දාලා බෙදුව හැකිනේ 1250 50න් බෙදුවොත් කී දෙන්නේ? මෙතන 50 ඒවා දෙකක් නේ 50 දෙකයි එන්නේ 100යි මෙතන අඩු කරාම 25යි බිඳුව ගන්න පහලට 250ට 5යි නේ ඊළඟ එතකොට හරි මෙතන කෙලින්ම මැදේනේ ළමයි ලබා ගන්න ලකුණු වල සාමාන්‍යයේ උත්තරේ කී දෙන්නේ ඈ 25යි නේ හරියටම 25ක් කියලා එනවා හරිද මැදනේ එන්නේ 25යි නේ ඒ වගේම අපිට තාමත් වැදගත් දැන් මේක ළමයි ඊට පස්සේ මේ මාත පන්තිය දැන් මේක නම් මාත පන්තිය මේ ගන්න අමාරුයි මොකද වැඩිම මේ සංඛ්‍යාතයක් අහුවන මේ වැඩිම ළමයි ගානක් ඉන්නේ මොන පන්ති පාන්තරය තුල ලබාගත්ත ලකුණු ලබාගත්ත ළමයිද දැන් මේක අර හැම ගානක් සමානින් ඉඳලා ළමයි ගන්න එතන ගන්න අමාරුයි මාත පන්තියක් ඊට පස්සේ මධ්‍යස්ථ පන්තිය ඒ ළමයිගේ ලකුණු වල මැදාගේ නේ මැදාගේ අපි ගත්තොත් ළමයි 50ක් ඉන්නවනේ 50ක් කියන්නේ මේකේ මැදාගේ කියන්නේ ආරෝහණ පිළිවෙලට සකස් කරාම ළමයි කී වෙනියද අර 25 වෙනියා වගේ ගත්තොත් 26 වෙනියා වගේ තමයි එන්නේ ඊට 25යි 26යි අතරනේ මැද එනාගේ හරිද 25ත් 26ත් අතර ඒ කියන්නේ මුලින් නම් අපි අරන් ආවොත් 10යි 10යි 20යි 26යි 25යි අතර ආගිය අහුවෙන්නේ මේකටනේ 10 10 20යිනේ මෙතෙන් දෙද්දී 40 මේ 30ක් වෙනවනේ එහෙනම් මෙන්න මේකේ අහුවනාගේ තමයි පන්ති පාන්තරේ තමයි මධ්‍යස්ථ පන්තිය මධ්‍යස්ථයේ අන්තර්ගත නේ මධ්‍යස්ථ අගේ මධ්‍යස්ථ දත්තේ අන්තර්ගත පන්තියට කියනවා මධ්‍යස්ථ පන්තිය වැඩිම සංඛ්‍යාතයක් අන්තර්ගත පන්ති පාන්තරයට කියනවා මාත පන්තිය. හරි ඒවා අපිට ගණන් වලට එන අපි බලමු ගණන් කීපයක් ඉක්මනට. හරිද? මැදේනේ හොයන විදිහ. හොඳයි ළමයි අපි පොඩි ගානක් එක්ක බලමු ලියා ගන්න මේ ප්‍රශ්නේ. හරි. පෞද්ගලික ආයතනයක කාර්ය මණ්ඩලය වර්ෂයක් තුලදී ලබාගත් නිවාඩු දින ගණන ඇසුරෙන් පහත වගුව සලස් කර ඇත. මේක එඳ ගන්න. එන්න මේ වගුව. හරි. ඒ කියන්නේ ආයතනයක ළමයි වැඩ කරන කාර්ය මණ්ඩලය වර්ෂයක් තුලදී ලබාගත් නිවාඩු දින ගණන ඇසුරෙන් පහත වගුව සකස් කර ඇත. හරි. තමයි මේ තියෙන නිවාඩු දින ගන්න. ඒ කියන්නේ නිවාඩු දවස් නේ 0.6ක් අතර. නිවාඩු දවස් අඩුවෙන්ම ලබාගත්ත සේවකයෝ 5 දෙනෙක් ඉඳලා තියෙනවා. අවුරුද්දටම. ඒතර මේගොල්ලෝ නිවාඩු දවස් අරන් තියෙන්නේ 6ට අඩුවෙන්. මේගොල්ලෝ නිවාඩු දවස් 6 ඉඳන් 12ට වඩා අඩුවෙන්. 6යි 12යි නේ 6 සිට 12 දක්වා. අය 12 වෙන්නේ නැහැ. මේ පන්ති පාන්තරයට අහු වෙන්නේ බිඳුව ඉඳන් 5 වෙනකන් තියෙනවා නේ. මේකට අහු වෙන්නේ 6 ඉඳන් 11 වෙනකන් තියෙනවා. අන්න එහෙම නිවාඩු දවස් ප්‍රමාණ ගත්ත සේවක සංඛ්‍යා ප්‍රමාණ තමයි මේ යටින් දාගෙන දීලා තියෙන්නේ. මේ කාර්ය මණ්ඩලයේ සේවකයෝ කී දෙනෙක් ඉඳලාද? කාර්ය මණ්ඩලයේ 5යි 15යි 20යි 40යි 11යි 9යි 20 60ක් නේ. දැන් උතන ඔක්කොම කාර්ය මණ්ඩලයේ තමයි මේ ආයතනයේ වැඩ කරන අය 60ක් ඉන්නවා. ඒ 60 දෙනා අවුරුද්දක් වැඩ කරද්දී අවුරුද්දක් තුල ලබාගත් නිවාඩු දින ගණන් නේ එක එක සේවකයෝ එක එක දවස් නිවාඩු ගන්නේ. අන්නේ නිවාඩු දින ගණන් ප්‍රමාණ මේකෙන් නිරූපණය වෙනවා. ඒ නිවාඩු බිඳුවක් දවස් 6ක් අතර ගත්ත ළමයි මේ සේවකයෝ 5 දෙනෙක් ඉඳලා තියෙනවා.
නිවාඩු දින මේ වැඩිපුරම ගත්ත කට්ටිය. නිවාඩු දින 24ත් 30ත් අතරනේ. 24 ඉඳන් නිවාඩු දවස් 24 ගත්ත එක්කෙනෙක් වුණත්, නිවාඩු දවස් 25ක් ගත්ත එක්කෙනෙක් වුණත්, 26ක් 27ක් 28ක් 29ක් ගත්ත එක්කෙනෙක් වුණත් මේ පන්ති පාන්තරයට තමයි අහුවෙන්නේ නේ. හරිද? මෙහෙම 9 දෙනෙක් ඉඳලා තියෙනවා. දැන් ළමයි මේකේ අහනවා මෙම ව්‍යාප්තියේ මාත පන්තිය කුමක්ද? ඒ කියන්නේ වැඩිම සංඛ්‍යාවක් අන්තර්ගත වෙන්නේ. වැඩිම සංඛ්‍යාතයක් අන්තර්ගත වන පන්ති පාන්තරය කීයද? 12 18. ඔහොම ලක්කන්න එක ලියන්න. මෙම ව්‍යාප්තියේ මාත පන්තිය ලියන්න. වැඩිම සංඛ්‍යාවක් අහුවන පන්ති පාන්තරය 12 18. මෙම පන්ති පාන්තරයෙන් මධ්‍යස්ථ පන්තිය ලියන්න. මධ්‍යස්ථ පන්තිය ගත්තොත් ළමයි මේකේ ඔක්කොම දත්ත 60ක් තියෙනවානේ. සේවකයෝ 60 දෙනෙක්නේ. අපි සාමාන්‍ය අර මධ්‍යස්ථ ගාද්දිනේ 60ට කියන්නේ එකක් එකතු කරලා දෙකෙන් බෙදුවා නම් කී දෙන්නේ? නිකන් එන්නේ එතකොට 30යි මේ මැදරේනාගේ 30ට වඩා චුට්ටක් වැඩිනේ 30.5ක් වගේ නේ 61 දෙකෙන් බෙදුවාම අර මධ්‍යස්ථය කියන්නේ හරි මැදට එන එක්කෙනාව ගන්න ඕනේ. ඒ කියන්නේ දත්ත ගාන අපි ගණන් කරන් ගියොත් දත්ත 60යිනේ ඔක්කොම 60 දෙනෙක්ගේ දත්තනේ තියෙන්නේ 60 දෙනෙක්ගේ දත්තවල මැද නිකන් 30 වගේනේ දල වශයෙන් හිතන්නකෝ. මෙහෙම බෙදන්න ඕනෙත් නෑ. දත්ත 60කගේ මැද දත්තේ. ඒ කියන්නේ මැද 30 වගේ නෙන්නේ නේ. 30 අහු වෙන්නේ බලන්න කීවෙනි පන්ති පාන්තරයේද? මේකට 30 ඉන්නේ 5යි 15යි 20යි 20යි තව 10ක් ආවනම් හරිනේ 30ට. එහෙනම් මේක තමයි අහු වෙන්නේ. ඒත් කී දෙන්නේ එහෙනම්? මධ්‍යස්ථ පන්තියේ එන්නේ කීයද? 12 18 පන්ති පාන්තරයේම තමයි. අර 30 වෙනි දත්තේ 30 වෙනි අහු වෙන්නේ මේකට මේ. 5යි 15 මුලින් නම් එද්දිනේ ආරෝහණ පිළිවෙල 30ක් අරන් ඉන්නකෝ 5යි 15යි 20යි. 20ට තව 10ක් නෙවෝනි. මෙතෙන් තාව 40 පයින්නෝනේ. මෙහාට එද්දි 30 අහු වෙන්නේ මෙන්න මේකේ. ඒ පන්ති පාන්තරේ මොකද්ද? 12 18. හරි. ඊට පස්සේ මේක තියෙනවා දින 6කට අඩුවෙන් නිවාඩුගත් අයට විශේෂ ත්‍යාගයක් දීමට අපේක්ෂා කරයි නම් ඒ ත්‍යාගය ලබා ගන්න කී දෙනෙක් සුදුසුකම් ලබනවද? දින 6කට වඩා අඩුවෙන් අවුරුද්ද තුල අර එහෙම දෙන ආයතනයක අඩුම මේ නිවාඩු දවස් ගත්ත අයට අවුරුද්ද අන්තිමට ත්‍යාග දෙනවානේ. එක එක ආයතන වල. දින 6කට වඩා අඩුවෙන් නිවාඩු ගත්ත කට්ටිය කී දෙනෙක් ඉන්නවද? 5 දෙනෙක් ඉන්නවා. එහෙනම් ත්‍යාග ගන්න 5 දෙනෙක් සුදුසුකම් ලැබලා තිනවා. එය අපිට කියනවා ළමයි භාගයක් ලෙස ලියන්නලු මුළු සේවක සංඛ්‍යාවයි. ත්‍යාගය ලබා ගන්න සුදුසු සේවකයෝ 5 දෙනයි ඉන්නේ. ඒ දින 6කට වඩා අඩුවෙන් නිවාඩු ගත්ත අය මේක ඉන්නේ. නිවාඩු දින 1ක්, බිංදුවක්, 2ක්, 3ක්, 4ක්, නිවාඩු දින 5ක් ගත්ත අය මේ තමයි මේකට අහු වෙන්නේ. 5 දෙනෙක් ඉන්නවා. ඔක භාගයක් ලෙස ලියන්න කියනවා මුළු සේවක සංඛ්‍යාවෙන්. 65යි. 65 කියන්නේ කීයද? සරල කරාම 12න් එකයි. හරි. ඔක ප්‍රතිශතයක් ලෙස ලියන්න කිව්වොත් මේක 100ට 100න් වැඩි කරන්න. එතන බිංදුවට බිංදුවක් හැපෙනවා නැත්නම් 20න් හැපුණා හරි 20න් 60ට 3යි 100ට 20 ඒවා 5යි නේ 5 සරක් 5 25 යට 3ක් කියන්නේ 25 තුනෙන් බෙදුවොත් 25 තුනෙන් බෙදලා ගන්න ළමයි නේ 25 තුනෙන් බෙදුවොත් මෙතන එනවා කීයද හරිද අපි අප්පු 8යි නේ 8යි 8 වරක් 3 24යි එකක් ඉතුරුයි පිටින් බිංදුවක් අත තියන්න 10යි 3 වරක් 3යි 8.3 එන්නේ ඔගේ ප්‍රතිශතයේ සෑහුවොත් නේ හරි ඔය වගේ එක එක ප්‍රශ්න අහනවා හරි ඒ ටික හරිනේ දැන් ළමයි මම ඊට පස්සේ දෙනවා මෙම දත්ත ව්‍යාප්තියේ මධ්‍යස්ථය සොයන්න හරි එතකොට මේකේ අපි ගන්නවා හරිද මේ සේවකයෙකු මෙම වර්ෂය තුලදී ලබාගෙන ඇති මධ්‍යේන නිවාඩු දින ගන්න සොයන්න එහෙම ලියා ගන්නකො සේවකයෙකු මෙම වර්ෂය තුල ලබාගෙන ඇති මධ්‍යේන නිවාඩු දින ගන්න සොයන්න සේවකයෙක් ගත්තොත් මෙම ආයතනයේ මධ්‍යේනේ ඒ කියන්නේ කොච්චර සේවකෙක් සාමාන්‍ය දැන් සේවකයෝ 60 දෙනෙක් ඉන්නවානේ 60 දෙනාම ලබාගත්ත නිවාඩු දින ගන්න බලමු. ඒකේ මැදේනේ. නිකන් සේවකයෙක් ගත්තොත් මෙච්චරක් එයා නිවාඩු ගන්නවා. දැන් ඕගොල්ලන්ගේ ටර්ම් ටෙස්ට් එකේ ලකුණු ටික එකතු කරලා නම් මේ බෙදුවාම එන්නේ නිකන් එක විෂයකට දාලා මැදේ නග යන්නේ නේ. හැම විෂයෙම එතකොට මේ ලකුණ නෙමෙයි අරන් තියෙන්නේ. නේ? ඒකෙන් අපි කියන්නේ මෙයා සාමාන්‍යයෙන් විභාගෙදී එක විෂයකට ගන්න පුළුවන් මෙයාගේ මැදේන ලකුණ තමයි ඒ ගන්න ඕගොල්ලෝ හොයන්නේ රිපෝට් කාඩ් එකේ. ඒ වගේ දැන් අපි ළමයි මේක හදද්දි මේ වගේ අර පන්තිපාන්තරය නේ පන්තිපාන්තර ටික ලියා ගන්න. හරි මේක ඕගොල්ලන්ට හදා ගන්නවා විභාගෙදී රචනා ප්‍රශ්නයක් අනිවාර්යෙන් වෙනවා මේකෙන්. ඒ එක් එක් පන්තිපාන්තර වල මධ්‍යයගේ දිරේ පුරවන්න. 0.6යි මැදගේ ගත්තොත් කීයද? 0.6යි මැද තියෙන 3නේ. මේ දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. 12.6යි මැද ගත්තොත් කීයද තියෙන්නේ? හරිද? 12.6යි මැද තියෙන්නේ 9නේ. 12.6යි එකතු කරා 18යි දෙකෙන් බෙදුවා 9යි. 18යි 12යි එකතු කරාම 30යි දෙකෙන් බෙදුවාම 15යි. මේක බලන්න රටාවක් එනවා මේ. කීයද වැඩි වෙන්නේ 6 6 වැඩි වෙන්නේ මෙතන එන්නේ 21යි මෙතන එන්නේ 27යි ටක් ගාලා ගන්න පුළුවන් 30යි 24යි 54යි දෙකෙන් බෙදුවා 27යි සංඛ්‍යාත ටක් ගාලා දාගෙන යන්නේ මේ සංඛ්‍යාත 5 15 හරිද 20
9. F තීරය එකතුව සිග්මා F කීයද අපි එකතු කරන්න දෙයක් නැහැ 60යි. දැන් මේකේ ගුණ කරලා දාන්න 3 වරක් 5 15යි. හරි 15 වරක් 9 135යි. 20 වරක් 15 300යි නේ. මෙතන එතකොට 21 ඒවා 11ක් නේ. 21 ඒවා 10ක් නම් 210යි නේ. 210 තව 21ක් ආවොත් කී දෙන්නේ ඔක්කොම? ඈ 231යි නේ. 231යි. 231ක් කියනවා 21 ඒවා 11ක්. 27 ඒවා 9ක්. ඒක නම් වැඩි කරලා ගමු නේ. 27 ඒවා 9ක්. 9 වරක් 7 63න් 3 දැම්ම 6ක් ඉතුරුයි. 9 වරක් 2 18යි. 6යි කීයද? 24යි. 243යි. ළමයි දැන් මේ අපි මේ වැඩි කර ගන්නේ මේ සේවකයන් ලබාගත්ත මේ නිවාඩු දින ගණන් ටික එන්නේ එකතුව. මේ කියන්නේ මේ පන්ති පාන්තරය තුල අහුවෙච්ච සේවකයෝ ටික නිවාඩු දින 15ක් වගේ අරන් තිනවා. මෙන්න මේ සේවකයෝ 5 දෙනා නිවාඩු දින 15ක් අරන් තිනවා. ඔක්කොම එකතුව. මේ සේවකයෝ 15 දෙනා නේ නිවාඩු දින 135ක් අරන් තිනවා. මේ සේවකයෝ 20 දෙනා නිවාඩු දින 300ක් අරන් තිනවා. තේරුණාද? මේ සේවකයෝ 11 දෙනා නිකන් අරන් දිනා නිවාඩු දින 231ක් අවුරුද්දට. 11 දෙනා නෑ එක්කෙනෙක් නෙමෙයි. හරිද? මේ සේවකයෝ රව දෙනා නිවාඩු දින හරිද 243ක් අවුරුද්දටම අරන් තිනවා. ඉතින් එකතුවක් වගේ එන්නේ. දැන් ඔය ටික ඔක්කොම එකතු කරාම මොකක්ද දෙන්නේ? සේවකයෝ 60 දෙනාම ලබාගත් මුළු නිවාඩු දින ගාන වගේ අගයක් එන්නේ. නේ? ඒතර මෙතන සිග්මා fx. එහෙනම් එකතු කරන්නේ 5යි 5යි 10යි 1යි 11යි 3යි 14න් 4 දැන් එකක් ඉතුරුයි නේ. හරි. 1යි 1යි 2යි 3යි 5යි 5යි මෙතන 3යි 8යි 8යි 4යි 12යි. දෙක දැන් එකක් ඉතුරුයි නේ. 1යි 1යි 2යි 3යි 5යි 5යි 2යි 7යි 7යි 2යි කීයද? අන්න 9යි. හරි කීයක් එනවද? කෙලින්ම එනවා 924ක්. ඒ කියන්නේ මේ සේවකයෝ 60 දෙනා මේ අවුරුද්දේ අරන් තියෙන ආයතනයේ අරන් තියෙන මුළු නිවාඩු දින ගාන ළමයි 924ක්. ඉතින් අපෙන් අහනවා සේවකයෙකු අවුරුද්දක් තුල ලබාගත්ත සේවකයෙක් ගත්තොත් නිකන් කොච්චර නිවාඩු දින ගානක් අරන් තියනවද? නිකන් අපි නිකන් අර මධ්‍යනාගයක් ලෙස ගන්නේ. සේවකයෙකු ලබාගත්ත මධ්‍යේන නිවාඩු දින ගාන ගත්තොත් මේකේ මධ්‍යේනේ තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය. ඉතින් සාමාන්‍ය ළමයි ගද්දි අපි කරන්නේ නේ මේකේ සිග්මා fx කියන්නේ fx තීරය එකතුව f තීරය එකතුවෙන් බෙදනවා. ඒ 924 බෙදනවා ළමයි 60. 924 60ෙන් බෙදන්නේ. හරි. ඒක ඔය අපි දීර්ඝ බෙදීම දාලා බෙදන්න. හරි 924 60. මෙතන 92කට 60 එකයි නේ 60යි. අඩු කරාම 32ක් ඉතුරු වෙනවා. 4 ගන්න 15ට 324ට 60 ඒවා කීයක් වගේද? 60 ඒවා 5ක් වගේ එන්නේ. 60 ඒවා 5යි. හරි. පස්සරක් කරනවා. ඒවා 60 ඒවා 5ක් කියේ 300යි. 24ක් ඉතුරුයි. පිටින් බිඳුවක් ගන්න. මෙතන පිට තියන්න. 240ට 60 ඒවා හරියටම කීයද? ඈ 60 ඒවා 4යි. එහෙනම් උත්තරේ කී දෙන්නේ? ඈ දින 15.4යි වගේ එන්නේ. දින 15.4ක්. එක සේවකයෙක් ගත්තොත් ළමයි නිකන් දින 15.4ක ප්‍රමාණයක් මේ දින නිවාඩු වරන් තියෙනවා. එහෙම වගේක් එන්නේ. ඉතින් මේක අහනවා මේ පිළිතුරෙන් අපිට කිව්ව හැටි එම ආයතනයේට වර්ෂයකදී අහිමි වන මිනිස් ශ්‍රමය මිනිස් දින කීයද? ඉතින් මෙතනත් අපි ගත්තා. නැත්නම් මේ මධ්‍යේනේ ආයි ළමයි වැඩි කරා නම් හරි කීයෙන්ද? 60. මේ එක මිනිහෙක් ගත්තොත් නිකන් අහිමි වෙන දින ගාන වගේ අදහසක් නෙමෙයි. මේකෙන් එන්නේ මධ්‍යේනේ. ඕක මිනිස්සු මේක ඉන්නවනේ 60ක් නේ. එහෙනම් ඒකේ එන්නේ එම නිසා ආයතනයේට අහිමි වන මුළු මිනිස් දින ගානනේ. මිනිස්සු 60 දෙනෙක් ඉන්නේ හින්දා මේ එක්කෙනෙක් ගත්තොත් නිකන් මෙච්චරක් වගේ අදහසක් නෙන්නේ 60 දෙනෙක් ඉන්නේ හින්දා 15.4න් වැඩි කරන්නේ. ඒත් කීම දෙන්නේ? මිනිස් දින 924ක ප්‍රමාණයක් ආයතනයේට අහිමි වෙලා යනවා. මිනිස් දින 924ක්. ඕක තමයි ළමයි සාමාන්‍යයෙන් අපි විභාගේ ගානක් අහම ඔය වගේ ගානක් ඉන්නේ හදාගන්න පුළුවන්. මේක ළමයි අපිට හදන්න පුළුවන් දෙක තව ක්‍රමයක් තියෙනවා. ලියන්න ඉහත ගැටලුව උපකල්පිත මධ්‍යමයේ ඇසුරෙන් හදන්න. එතකොට ළමයි අපි කරන්නේ මේ විදිහට මේ වගුවේ තව තීරයක් අපි එක් කරනවා. හරිද? ඒකට අපි කියන්නේ අපගමන තීරය. හරිද? තව මේකට අපි පොඩි තීරයක් එකතු කරනවා. ඒ කියන්නේ අපි මේ ගාන හදන්න කලින් ළමයි මේ මධ්‍යේනයක් උපකල්පනය කරනවා. මධ්‍යේනයක් අපි උපකල්පනය කරනවා. හරිද? ඉතින් ඒක ඔයගොල්ලන්ට මේ කැමැති පන්ති පාන්තරයක මධ්‍යගයක් උපකල්පනය කරන්න පුළුවන්. නැත්නම් ගානේ අපිට කියනවා මෙන්න මේක උපකල්පනය කරන්න කියලා. හරි? ඉතින් අපි ළමයි මේකෙදි තව අලුත් තීරයක් ගන්නවා අපගමන තීරය. හරි ඒක අපි D වලින් අංකණය කරන්නේ අපගමනය. ලියා ගන්න අපගමනය ඒක සිම්පල් D. මෙතන ආයි දාන්නේ සංඛ්‍යාතයම තමයි. සංඛ්‍යාතය F. මේක අවසාන තව එක තීරයක් එතකොට එනවා. මේකේ අපි ළමයි අපි ගන්නෙ මේ F D තීරය.
අපගමනාගයයි සංඛ්‍යාතයේ වැඩි කරාම වෙන තීරය තමයි ඔතනට ගන්න කෙලවරට. FD තීරය තමයි ගන්න. දැන් මෙතන තමයි දැන් අපි අපගමන තීරය මම පුරවන විදිය කියන්න අපි දැන් සංඛ්‍යාත තීරය දන්නවනේ 5 15 20 11 9. මෙතන සිග්මා F කියලා 60යි. හරිද? අපි මේ අපගමන තීරය පුරවන්නේ මෙහෙමයි. දැන් ඕගොල්ලෝ ඉස්සෙල්ලා දැන් මේකට අපි කියන්නේ උපකල්පිත මධ්‍යයනයේ ඇසුරෙන් සැබෑ මධ්‍යයනයේ හොයන්න හදන්නේ. අර කලින් උත්තරේම තමයි එන්නේ. වෙනස් වෙන්නේ නැහැ උත්තරය. ඒ උත්තරේම ඉන්නේ මම හදලා වෙන්නන්නම්. හරිද? මොකද සමහර ගණන් වල ළමයි අපිට මේ ක්‍රමයට හදන්න කියනවා. මේකදී ඔයගොල්ලෝ පළවෙනිම කරන්නේ කැමැති, ඒ කියන්නේ මේ දත්ත ව්‍යාප්තියේ අපි මධ්‍යයනයක් උපකල්පනය කරනවා. ඒක නෙමෙයි ඇත්තම මධ්‍යයනය. අපි නිකන් උපකල්පනය කරනවා. මම මේක කියනවා මේ හරිද? අපි ඔයගොල්ලන්ට කියනවා මේක කිසියම් අපි කියමු මෙහෙම මාතපන්තියේ මධ්‍යයගය. දැන් මාතපන්තිය කීයද 12 18නේ. මාතපන්තියේ මධ්‍යයගය උපකල්පිත මධ්‍යයනයේ ලෙසගෙන සැබෑ මධ්‍යයනයේ සොයන්න දත්ත ව්‍යාප්තියේ. හරි මාතපන්තියේ අපි දන්නවා 12 18 ඒකේ මධ්‍යයගය 15යිනේ. එහෙනම් ළමයි අපේ උපකල්පිත මධ්‍යයනයේ කීයද? ඒක ලියාගන්න. අපි දැන් මේ දත්ත ව්‍යාප්තියේ මධ්‍යයනයේ උපකල්පනය කරනවා. උපකල්පිත මධ්‍යයනයේ කීයද? 15යි. හරි. දැන් ළමයි අපි හොයන්න ඕනේ සැබෑ මධ්‍යයනය. දැන් මේ ක්‍රමයට ගණන හදනවා නම් ළමයි සැබෑ මේ දත්ත ව්‍යාප්තියේ සැබෑ මධ්‍යයනය හොයද්දී අපි කරන්නේ අර උපකල්පිත මධ්‍යයනය දිනවනේ. උපකල්පිත මධ්‍යයනය. ඒකට අපි එකතු කරනවා මේ FD තීරයේ එකතුව. F තීරයේ එකතුවෙන් බෙදලා එනාගේ. එතකොට කරන්නේ FD තීරයේ එකතුව. දැන් අපි ඒක පුරව ගන්න ඕනේ. මොකද්ද මේ D කියන්නේ? අපගමනය කියලා කියන්නේ ළමයි අපගමනය කියලා කියන්නේ එක් පන්තිවාන්තරයේ මධ්‍ය අගයෙන් අඩු කරන්න ඕනේ උපකල්පිත මධ්‍ය අගය. එහෙනම් කරන්න තියෙන්නේ දැන් මෙතන අපගමනය පුරවද්දී මේ 3න් 15 අඩු කරන්න ඕනේ. 3න් 15ක් අඩු කරාම කීයද? ඍණනේ. ඍණ කීයද එන්නේ? ඍණ 12යි. ඊට පස්සේ 9න් අඩු කරොත් 15 කීයද එන්නේ? ඍණ 6යි. ඊට පස්සේ මෙතන 15න් 15 අඩු වුණාම මෙතන බිඳුවයි. හරි. ඊට පස්සේ මෙතන 21කින් 15 අඩු වුණාම 15 තමයි අර උපාදිත මධ්‍යයනේ එක් පන්තිවාන්තරයේ මධ්‍යයෙන් අඩු කරයි යනවා. මෙතන එන්නේ කීයද? 6යි. ධන 6යි. මෙතන 27න් අඩු කරාම 15ක් කීයද එන්නේ? මෙතන එන්නේ 27න් 15ක් අඩු කරාම 12යිනේ. ධන 12යි. අන්න දැක්කද? දැන් කරන්නේ ඍණ 12 සරක් 5 ඍණ 60යි. ඍණ 6 වරක් 15 ඍණ 90යි. නේ? ඍණ 90යි. බිංදුව වරක් 20 බිංදුවයි. 11 සරක් 6 66යි. 12 සරක් මෙතන ඉන්නේ 9 108යි ධන. එළමයි මේ ටික එකතු කරන්න ඕනේ. මේ ටික එකතු කරාට ඍණ 60යි ඍණ 90යි ඍණ කීයද? මම මේ ටික පැත්තේ ලියන ඍණ 90යි ඍණ 60යි ඍණ 150යි. මෙතන 66යි මේ 108යි කීයද? 100 මෙතන එන්නේ 66යි තව 8ක් දැම්මම 174යි ධන. ওই දෙකෙත් එකතුව තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ ඍණ ටිකයි ධන ටිකයි එකතු කරලා ඒ දෙකෙත් එකතුව. ඒක ඍණ උත්තරයක් එන්නත් පුළුවන්. දැන් මෙතන ධන උත්තරයක් එන්නේ. සිග්මා FD යගේ කියන්නේ ඒක. දැන් ධන කට්ටියගේ වැඩි හින්දා ඍණ කට්ටියට වඩා මෙතන එන්නේ කීයද? 174ට එකතු වුණාම ඍණ 150 කීයද එන්නේ? කියන්නේ 150 අඩු වෙනවනේ. එන්නේ එතකොට කීයද? 24යි. 24යි එන්නේ. පැහැදිලිද? ඊට පස්සේ අපි කරන්නේ දැන් මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරනවා. හරි? එහෙනම් මොකද උපකල්පිත මධ්‍යයනය කීයද? අපි උපකල්පනය කරේ 15 එකතු කිරීම සිග්මා FD කියලා 24. බෙදීම සිග්මා F 60. නේ? සිග්මා F 60යි. ඉතින් මෙතනින් ළමයි ඔයගොල්ලන්ට එනවා. හරිද? 24 60න් බෙදන්න. 24 60න් බෙදුවොත් මෙතන කීයද? බිංදුවයි බිංදුවයි. හරිනේ? පිටින් බිංදුවක් ගන්න. එතන මෙතන ගෙලින්ම 24ක් එනවා අඩු කරාම පිටින් බිංදුවක් ගන්න මෙතන කිද තියෙනවා. 240ට හැටි වගේ 4යි. එළිම කීයද? 0.4යි එන්නේ. කියන්නේ 15 එකතු කිරීම බිංදුවයි 0.4. ඒ කියන්නේ කීයද? 15යි 0.4. නේ? අපිට කලින් උත්තරේ එනවා. නේ? කලින් උත්තරෙත් අපිට ආවේ කීයද? 15යි 0.4යි. තේරුණාද? ඉතින් මේක පොඩ්ඩක් කුරු වෙන ළමයි මේ උපකාරිත මධ්‍යයනුත් මේක හදන්න පුළුවන්. නැත්නම් අර සාමාන්‍ය දැන් සමහර ගණන් වල කියනවා උපකල්පිත මධ්‍යයනේ අරගෙන හරි ඒ දත්ත ව්‍යාප්තියේ මේ මාතපන්තියේ මධ්‍යයගේ උපකල්පිත මධ්‍යයනේ ලෙසගෙන සැබෑ මධ්‍යයනේ හොයන්න කිව්වොත් මේ සම්බන්ධය තමයි අපි දාන්නේ. හරි දැන් මේ විදිහට ගාන හදන්න. ඒතර උපකල්පිත මධ්‍යයට එකතු කරනවා සිග්මා FD. මේ සිග්මා FD යගේ ළමයි ඍණාගයක් එන්නත් පුළුවන්. ඒ දැන් මේ ටිකේ එකතුවට වඩා ඍණ ටිකේ මේවා ඍණනේ. ඒ හැමතිස්සෙම අඩු කරන්නේ මේ එක් පන්තිපාන්තරයේ මධ්‍යයකින් අර උපකල්පිත මධ්‍යයනේ. මේ කුඩා සංඛ්‍යාවගේ ලොකු සංඛ්‍යාවක් අඩු කරාම ඍණාගයන් එන්නේ මෙතන 15 15 ඉඳ බිඳුවට. ආයි ධනාගයන් එනවා. නේ?
ලොකු සංඛ්‍යාවකින් කුඩා සංඛ්‍යාවක් අඩු වෙන හින්දා. මේ සෙට් එකේ යගේ ඍණ එන්නේ මේ සෙට් එකේ යගේ ධන. මේ දෙක එකතු වුණාම ධන එක වැඩි හින්දා තමයි මෙතන කෙලින්ම සිග්මා f කියන ධන උත්තරය ආවේ. බැරි වෙලාවකට මෙතනාගේ ඍණාගේ වැඩි වුණොත් මෙයාට වඩා මෙතන ඍණාගයක් එන්නේ. එතකොට ළමයි මෙතන ඍණ වෙලා එන්නේ. එතකොට 15 මේක අඩු වෙනවා. ඍණ වෙලා එන්නේ. ඒත් අර සැබෑ උත්තරේම එනවා. හැම ගානකම එහෙමයි ඈ. හොඳයි. ඉතින් මේ විදිහට ළමයි මම දැන් දිගටම ගණන් හදන්න යන්නේ නැහැ. ඕකේ. ඔය ක්‍රමයේ පුරුදු වෙන්න නැවත නැවත ගණන් ටිකක් හදලා හරිද? එතකොට මේක හොඳට ඔළුවට දාගත්තාම ඔයගොල්ලන්ට විභාගය ගණන් හදා ගන්න පුළුවන්. රචනා ගණනක් එනවා. හරි. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හම්බෙමු. ඊට පස්සේ උරුතේක ජාය පාඩම තියෙන්නේ. එහෙනම් හොඳට වැඩ කරන්න හැමෝටම සුබ දවසක්.